හොඳයි අද අපි මේ අලුත් පාඩමක් තමයි කතා කරන්නේ. මේකේ ටියුට් එක ගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් මේ සතිය ඇතුලේ ගන්න අද කරන පාඩම මම ඉරිදා වෙනකන් ඉන්නේ නැතුව බදාදට මේ සතියේදී ගෲප් එකට දානවා. ඒ නිසා ටියුට් එක ගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් හෙට හෝ අනිද්දා අරගෙන එතකොට මේ ටියුට් එක ගත්තට පස්සේ නැවත වීඩියෝ එක බලලා සම්පූර්ණ කරගෙන නෝට් එක ලියන්න පුළුවන්. මම අද ක්ලාස් එකේ වීඩියෝ එක ඉරිදා වෙනකන් ඉන්නේ නැතුව බදාදට ගෲප් එකට දානවා. ඒ වගේම මේ සිකුරාදා අමතර පන්තියක් කරනවා. එතකොට මේ සිකුරාදා එක ඉරිදට මම දානවා ගෲප් එකට සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් ඉන්නවා. එතකොට ඉරිදට බලන්න පුළුවන්. මොකද ලබන සඳුදා ඔයගොල්ලන්ගේ මම අර කියපු වාර පරීක්ෂණේ පැවැත්වෙනවා. හරි. එතකොට දැන් ටියුට් එක ගත්ත අයට මේ ටියුට් එකයි ඒ වගේම මෙන්න මෙහෙම වාර පරීක්ෂණය සහිත කවරයකුයි දීලා ඇති. ඒතර මේක මොකක්වත් නොකර කොහොමම තියාගන්න ලබන සවුන්ද වෙනකම් සවුන්ද ඔන්ලයින් ක්ලාස් එක වෙලාවේදී මම දෙන උපදෙස් අනුව තමයි ඔයගොල්ලන්ට ඒක විවෘත කරන්න වෙන්නේ. එතකන් ඒක පවුරු ගන්න ගලවන්න මොනවත් කරන්න යන්න එපා. හරි. එතකොට මේ සතිය ඇතුලේ දැන් ගත්තේ නැති අය ඉන්නවා නම් අරන් තියාගන්න ලබන සවුන්දට එතකොට අපි ඔන්ලයින් විදිහට මේ වාර පරීක්ෂණය නිරීක්ෂණය කරමින් පවත්වනවා. ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට ඒ වගේම දැන් අද පාඩම ටියුට් එක නැති අය දැනට අහගෙන ඉන්න. අද කරන පාඩම මම කලින් කිව්වා වගේ බදාදට ගෲප් එකට දානවා. එතකොට හෙට අනිද්දා දවස්වල ඔයගොල්ලන්ට ටියුට් එක අරගෙන පාඩම සම්පූර්ණ කරගන්න. මොකද මේ සිකුරාදාට මම ආපහු ක්ලාස් එකක් කරන නිසා ඊට කලින් ටියුට් එක අරගෙන අද ටියුට් එක නැති අය පාඩම සම්පූර්ණ කරගන්න. මොකද මේ පාඩමත් අර විභාග ප්‍රශ්න පත්‍රයට ඕන කරනවා. ඒ නිසායි මම අමතර දවසකුත් දාලා සිකුරාදා මේ පාඩම ඉවර කරනවා. අද කරලා සිකුරාදාත් කළා. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ සත්ව විවිධත්වය. සත්තු ගැන නම් දන්නවනේ. විවිධත්වය කියන්නේ සත්ව විවිධත්වය කියන්නේ සත්තු අතර තියෙන මේකුත් වෙනස්කම්. හරි. ඒතර මේකත් ටියුට් එකේ පුරවගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ සටහන ලියන්න ඕන. දැන් මේ ලෝකේ බැලුවොත් එහෙම මිලියන ගාණක් සත්තු ඉන්නවා. හැබැයි මේ අයගේ සමානකම් වලට වඩා තියෙන්නේ අසමානකම්, වෙනස්කම්. දැන් මේ වෙනස්කම් අනුව අපිට පුළුවන් මේ සත්තුන්ව යම් යම් ලක්ෂණ මත පදනම් වෙලා වෙන් කරන්න, කාණ්ඩ කරන්න. ඒ වෙන් කරන්න ගන්න ලක්ෂණ වලට අපි කියනවා නිර්ණායක කියලා. ඒ විවිධ නිර්ණායක මත පදනම් වෙලා සත්තුන්ව කාණ්ඩ කරන්න පුළුවන්. එතන මේ විවිධ නිර්ණායක පදනම් කරගනිමින් කියන කොටස හයිලයිට් කරන්න. විවිධ නිර්ණායක පදනම් කරගනිමින් කියන කොටස හයිලයිට් කරගන්න. මොනවද මේ සත්තු කාණ්ඩ කරන්න පාවිච්චි කරන්න පුළුවන් නිර්ණායක? අපිට පුළුවන් ශරීර වර්ණය සලකලා සත්තු කාණ්ඩ කරන්න. සංචරණ ක්‍රමය සලකලා සත්තු කාණ්ඩ කරන්න පුළුවන්. ඊළඟට දේහ හැඩය, පෝෂණ ක්‍රමය, මෙන්න මේ වගේ ලක්ෂණ සලකලා සත්තුන්ව කාණ්ඩ කරන්න පුළුවන්. ඉතින් මේවට අපි කියනවා නිර්ණායක කියලා. එතන උදාහරණ කීපයක් ලියන්න තියෙනවා මේ විවිධ නිර්ණායක පදනම් කරගනිමින් සතුන් කාණ්ඩ කිරීමට හැකිය කියලා. ඊට පස්සේ උදාහරණ කීපයක් ලියන්න තියෙනවා.
ඒකට ලියන්න පුළුවන් ඒ තිත්කිරි වල සතුන්ගේ ශරීර වර්ණය සංචරණ ක්‍රමය දේහ හැඩය පෝෂණ ක්‍රමය පෝෂණය ලබා ගන්න ක්‍රමය පෝෂණ ක්‍රමය මේවා අපිට නිර්ණායක විදියට ගන්න පුළුවන් සත්තු කාණ්ඩ කරන. ඉතින් මේ එහෙම සත්තු කාණ්ඩ කරන්නේ ඇයි? කාණ්ඩ කරන්න හේතුව මොකද්ද? මූලිකවම අපි කාණ්ඩ කරන්නේ මේ සත්තු පිළිබඳව අධ්‍යයනය කිරීම පහසු කර ගැනීමට. ඒ නිසා කාණ්ඩ කිරීමෙන් අපිට සතුන් පිළිබඳ අධ්‍යයනයන් පහසු වෙනවා. එතන වාක්‍යයක් තියෙනවා සතුන් අධ්‍යයන පහසුව සඳහා කාණ්ඩවලට වෙන් කර තිබේ කියලා. දැන් අපි අර උඩින් කිව්වනේ මේ එක එක නිර්ණායක. හැබැයි ඔය කියපු ඒවා ගොඩක් නෙමෙයි බාහිරින් පේන ලක්ෂණ. සංචරණ ක්‍රමය, දේහ හැඩය, දේහ වර්ණය මේ අර බාහිරින් පේන ලක්ෂණ මත පදනම් වෙලා අපි මේ සත්තු කාණ්ඩ කරාම මතුවෙනවා සමහර ගැටලු. මොකද ඒ සත්තු අතර කිසිදු නෑදෑකමක් නැතුවත් ඔය බාහිර ලක්ෂණ මත පදනම් වෙලා කාණ්ඩ කළාම කිසිම නෑදෑකමක් නැති සත්තු එකට කාණ්ඩ වෙනවා. සත්තු අතරෙත් නෑදෑකම් තියෙනවා. ඔයගොල්ලෝ අතර නෑදෑකම් තියෙනවා වගේ. සත්තු මිනිස්සු අතරත් නෑදෑකම් තියෙනවා. ඔයගොල්ලන්ගේ හොඳ නෑයෝ තමයි චිම්පන්සි, වඳුරෝ, රිලව්, ගෝරිල්ලෝ. ඒ අපේ නෑයෝ. ඔය කන්නඩි ළඟට ගිහලා බලන්නකො නෑය නෙමෙයිද කියලා. එතකොට ඒ වගේ මේ සත්තු විවිධ සත්තු අතර නෑදෑකම් තියෙනවා. හැබැයි අර සංචරණ ක්‍රමය සලකලා අපි කාණ්ඩ කරනවා කියන්නකෝ. ඔන්න අපි පියාඹන සත්තු කියලා ඒකට දානවා වවුලා, කපුටා, සමනලයා. පියාඹන සත්තු කියලා එක කාණ්ඩයකට ගන්නවා. හැබැයි මේ අයගේ වෙනත් ලක්ෂණ බැලුවොත් එකිනෙකට ගොඩාක් වෙනස්කම් තියෙනවා. කිසිදු නෑදෑකමක් නැහැ. දැන් සමනලයයි වවුලයි නෑයෝ නෙවෙයි. කපුටයි සමනලයයි නෑයෝ නෙවෙයි. වවුලයි කපුටයි පියෑඹුවට අඩුම ගානේ කුරුල්ලවත් නෙමෙයි. කපුටා කුරුල්ලෙක්. නමුත් වවුලා කුරුල්ලෙක් නෙමෙයි යා. අපි කියන්නේ යා ක්ෂීරපායි සත්වෙක්. එතකොට දැන් මේ බාහිර ලක්ෂණ මත පදනම් වෙලා ඒ විවිධ නිර්ණායක අරගෙන කාණ්ඩ කළාට ඒක එච්චර සාර්ථක වර්ග කිරීමක් වෙන්නේ නැහැ. එතන තියෙනවා මේ විවිධ නිර්ණායක භාවිතා කරමින් සතුන් කාණ්ඩ කළ හැකි උවද බාහිර බොහෝ ලක්ෂණ මත කාණ්ඩ කිරීම එතරම් සාර්ථක නැත. උදාහරණයක් ගත්තොත් මම අර කියපු එක සංචරණ ක්‍රමය අනුව එකම කාණ්ඩයට අයත් වෙන වවුලා, කපුටා, සමනලයා මේගොල්ල අතර විශාල වෙනස්කම් තියෙනවා. ඒ හින්දා මේ සත්තු කාණ්ඩ කරන්න විද්‍යාත්මක කාණ්ඩ කිරීමේ ක්‍රමයක් ඕන වෙනවා. නිකන් බාහිරින් පේන ලක්ෂණ බලලා කාණ්ඩ කිරීම සාර්ථක නැහැ. විද්‍යාත්මකව මේ සත්තු කාණ්ඩ කරගන්නකොට තෝරගෙන තියෙන ප්‍රධානම නිර්ණායකයක් තමයි කොඳු වැට පෙලක් ඇති හෝ නැති බව. කොඳු වැට පෙලක් තියෙනවද නැද්ද කියන නිර්ණායකය සත්තු වර්ග කිරීමේදී ගන්න ප්‍රධාන නිර්ණායකයක්. විශේෂයෙන්ම විද්‍යාත්මක වර්ගීකරණයකදී මේ කොඳු වැට පෙල එහෙම නැත්නම් අපි කියනවා මේ ඔය කෂේරුව කියලා අපේ පිටකොන්ද කියලා කියන්නේ. ඒක කෂේරුව කියලා ඔක කියන්නේ විද්‍යාත්මකව. ඔන්න ඔය කොඳු වැට පෙල සමහර සත්තුන්ට තියෙනවා, සමහර සත්තුන්ට නැහැ. දැන් ওই දෙකෙන් ඕගොල්ලෝ අයිති වෙන්නේ කොකටද? කොඳු වැට පෙලක් තියෙනවද නැද්ද?
සහේලි මොකද කියන්නේ? ඔව් සහේලි හිටියා නේද? අතුරුදහන් නා ඉන්නවා. සහේලි කියන්න බලන්න. කොඳුයට පෙලක් තියෙන. කොඳුයට පෙලක් තියෙනවා. හොඳයි. එතකොට බල්ලන්ට කොඳුයට පෙලක් තියනවාද? මොකද කියන්නේ? නඳුල තියෙනවා. ඔව් තියෙනවා. ගැරන්ඩියට කොඳුයට පෙලක් තියනවාද? මොකද කියන්නේ? මනුජ මොකද කියන්නේ? කොඳුයට පෙලක් තියෙනවා. කොඳුයට පෙලක් තියෙනවා. දැන් ඕක බොහෝ විට වරදින එකක්. දැන් විවිධ පැති වලට ගැරන්ඩියා නැමෙනවා දැකලා ඇතිනේ. අපිට නිකන් හිතෙනවා මූට නම් කොඳුයට පෙලක් නැතුව ඇත කියලා. නෑ කොඳුයට පෙල තියෙන කට්ටියත් හතර අතේ නැමෙනවා. සමහර මිනිස්සුත් ඉන්නේ. ඒ නිසා මේ නැමුණා කියලා කොඳුයට පෙලක් නෑ කියලා සලකන්න බෑ. ඇත්තටම ගැරන්ඩියට කොඳුයට පෙලක් තියෙනවා. ගැරන්ඩියා, නයා, පොළඟා, පිඹුරා මේගොල්ලෝ හැමෝටම කොඳුයට පෙලක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලොත් කොඳුයට පෙලක් තියන අය. හැබැයි ගැඩවිලාට කොඳුයට පෙලක් නැහැ. ගැඩවිලා කියන එක්කෙනා කොඳුයට පෙලක් නැති සතෙක්. දැන් මේ මුහුදු මල, ජෙලිෆිෂ්, ඊළඟට කැරපොත්තෝ, ගොළු බෙල්ලෝ, පත්තෑයෝ, මීමැස්සෝ, සමනල්ලු, කුහුඹුවෝ අන්න ඒ වගේ අයට කොඳුයට පෙලක් නැහැ. බල්ලා, බලලා, කපුටා, වවුලා, ගැරන්ඩියා, ගෙම්බා මේ හැමෝටම කොඳුයට පෙලක් තියෙනවා. එහෙනම් මූලිකව සත්තු කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන් කොඳුයට පෙලක් ඇති හෝ නැති බව අනුව. එතන සම්පූර්ණ කරගෙන ගියොත් විද්‍යාත්මකව සතුන් කාණ්ඩ කිරීමේදී තෝරා ගන්නා ප්‍රධාන නිර්ණායකයෙකි කොඳුයට පෙලක් තිබීම හා කොඳුයට පෙලක් නොතිබීම. කොඳුයට පෙලක් තිබීම හා කොඳුයට පෙලක් නොතිබීම. මම අර ඉස්සෙල්ලා කොඳුයට පෙල කියන එකට තව නමක් කිව්වා. කොඳුයට පෙලටම කියනවා කෂේරුව කියලා. ඒතර කොඳුයට පෙලක් තියෙනවා එහෙම නැත්නම් කෂේරුවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟ වාක්‍යයේ තියෙන්නේ කොඳුයට පෙලක් හෙවත් කෂේරුවක් ඇති සතුන්. මෙන්න මේ කෂේරුවක් තියන අය. එහෙම නැත්නම් කොඳුයට පෙලක් තියන අය මේ සතුන්ට අපි නමක් කියනවා. පොදුවේ. මොකද්ද කොඳුයට පෙලක් තියන අයට කියන පොදු නම? ඒගොල්ලන්ට කියනවා පෘෂ්ඨවංශීන් කියලා. පෘෂ්ඨවංශී. පෘෂ්ඨවංශීන් කියන්නේ කාටද? කොඳුයට පෙලක් ඇති අය. නැත්නම් කෂේරුවක් තියෙන අය. එහෙනම් කොඳුයට පෙලක් හෙවත් කෂේරුවක් ඇති සතුන් පෘෂ්ඨවංශීන් ලෙස හැඳින්වේ. හරි එතනම පොඩ්ඩක් ඒ ටියුට් එකේම ඒ වාක්‍යයට යටින් පෑනෙන් දීලා තියාගන්න. දැන් මේකෙම අනිත් කට්ටිය ඒකේ ලියමු කොඳුයට පෙලක් හෙවත් කෂේරුවක් නැති සතුන්. මේ වාක්‍ය ලියන්න එතන කොඳුයට පෙලක් හෙවත් කෂේරුවක්
නැති සතුන් ඒගොල්ලන්ට කියනවා අපෘෂ්ඨ වංශීන් කියලා. අපෘෂ්ඨ වංශීන් ලෙස හැඳින්වේ. අපෘෂ්ඨ වංශීන් ලෙස හැඳින්වේ. හරි, එතකොට එහෙනම් ඔන්න ප්‍රධාන නිර්ණායකය කොඳුයට පෙරක් තිබීම සහ නොතිබීම. ඒ අනුව කොටස් දෙකකට කාණ්ඩ දෙකකට සත්තු බෙදන්න පුළුවන් පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන් කියලා. ඊට පස්සේ තියෙනවා මේ සත්තු කීප දෙනෙක් දීලා බලන්න මේගොල්ලෝ දෙකට බෙදලා වෙන වෙනම දක්වන්න කියලා කියනවා පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන් විදිහට. මෙන්න මේ සත්තුන්ව කොටස් දෙකකට බෙදලා පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන් විදිහට වෙන් කරන්න බලන්න. බලන්න මේගොල්ලෝ කොටස් දෙකකට බෙදලා දක්වන්න පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන් කියලා. ලියලා ඉවරද? වෙන් කළාද? ආදිත ලියලා ඉවරද? ඔව් සර්. හරි, මට කියන්න බලන්න දැන් අලියා අයිති වෙන්නේ පෘෂ්ඨ වංශී ගොඩටද අපෘෂ්ඨ වංශී ගොඩටද? ඔව් කියන්න බලන්න. පුෂ්ඨ වංශීන් කොටට හොඳයි. පෘෂ්ඨ වංශී ගොඩට තමයි අලියා අයිති වෙන්නේ. හරි. ගැරන්ඩියා සහාරා ගැරන්ඩියා අයිති වෙන්නේ මොන ගොඩටද? පෘෂ්ඨ වංශීද අපෘෂ්ඨ වංශීද?
මයික් එක ඔන් කරන්න. පෘෂ්ඨවංශීන් කොටස ඔව් පෘෂ්ඨවංශී ගොඩට තමයි. හරි. ගැරන්ඩියක් පෘෂ්ඨවංශී. ඊළඟට තියෙනවා මුහුදු මල. මුහුදු මල මොන කොටටද අයිති වෙන්නේ? මවින්දු අපෘෂ්ඨවංශීන් කොටට ඔව් මුහුදු මල අයිති වෙන්නේ අපෘෂ්ඨවංශී ගොඩට. කොඳුයට පෙලක් නෑ යාට. ගෙම්බා ගෙම්බව අයිති වෙන්නේ මොන කොටටද සමුදිත? පෘෂ්ඨවංශීන් කොටට පෘෂ්ඨවංශී කියලා නේද? පෘෂ්ඨවංශීන් කොටට ඔව් පෘෂ්ඨවංශී. හරි. කොඳුයට පෙලක් තියෙනවා ගෙම්බටත්. තෝරා ඊළඟට තියෙන්නේ තෝරා. තෝරා ඔලීන පෘෂ්ඨවංශීන් ඔව් තෝරා කියන එක්කෙනත් පෘෂ්ඨවංශී. මන්තිල ජෙලිෆිෂ් අයිති වෙන්නේ මොකටද? අපෘෂ්ඨවංශී ඔව් හොඳයි. හරි. ජෙලිෆිෂ් අයිති වෙන්නේ අපෘෂ්ඨවංශී ගොඩට. එයාට කොඳුයට පෙලක් නැහැ. ඉමෙත්මා කැරපොත්ත අයිති වෙන්නේ අපෘෂ්ඨවංශීන් කොටට ඔව් අපෘෂ්ඨවංශී ගොඩට. එයාටත් කොඳුයට පෙලක් නැහැ. ඊළාට ඉන්නවා ගැඩවිලා. සිතුලි අපෘෂ්ඨවංශීන් හොඳයි. ගැඩවිලත් අයිති වෙන්නේ අපෘෂ්ඨවංශී ගොඩට. කොඳුයට පෙලක් නැති කාණ්ඩයට. ඊළඟ සත්වයා විදියට ඉන්නවා බල්ලා. රශ්මි පෘෂ්ඨවංශීන් ඔව් පෘෂ්ඨවංශී. පෘෂ්ඨවංශී කොට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ ඉන්නේ කපුටා. කපුටා මොන කාණ්ඩයටද අයිති වෙන්නේ? සිහත් පෘෂ්ඨවංශීන්ට හොඳයි. කපුටත් අයිති වෙන්නේ පෘෂ්ඨවංශී ගොඩට. දෙපියන් බෙල්ලා. දෙපියන් බෙල්ලා අයිති වෙන්නේ මොන කාණ්ඩයටද? රාජිත අපෘෂ්ඨවංශීන් හොඳයි. අපෘෂ්ඨවංශී කියන එක හරි. දෙපියන් බෙල්ලක් කොඳුයට පෙලක් නැති කෙනෙක්. එහෙනම් දැන් මේගොල්ලෝ මෙහෙම කොටස් දෙකට බෙදන්න පුළුවන්. එතකොට කොටස් දෙකට බෙදුවාම දැන් ඔයගොල්ලෝ ලියලා ඇති පෘෂ්ඨවංශී ගොඩට අයිති වෙනවා අලියා, ගැරන්ඩියා, ගෙම්බා, තෝරා, බල්ලා, කපුටා. ඒගොල්ලෝ පෘෂ්ඨවංශී. අපෘෂ්ඨවංශී ගොඩට අයිති වෙන්නේ ගැරන්ඩියාත් පෘෂ්ඨවංශී, මුහුදු මල අපෘෂ්ඨවංශී, ජෙලිෆිෂ් අපෘෂ්ඨවංශී, කැරපොත්තා
අපෘෂ්ඨවංශී, ගැඩවිලා අපෘෂ්ඨවංශී, දෙපියන් බෙල්ලා අපෘෂ්ඨවංශී. මේගොල්ලෝ අපෘෂ්ඨවංශී. හරි. දැන් පෘෂ්ඨවංශීන් කිව්වේ කාටද? කොඳු වැට පෙලක් තියෙන අය. මෙන්න මේ කොඳු වැට පෙලක් තියෙන අය එහෙම නැත්නම් පෘෂ්ඨවංශී ඒගොල්ලන්ගේ තියෙන විවිධ සමාන අසමානතා සලකලා නැවත බෙදලා තියෙනවා කොටස් 5කට. කොටස් 5කට බෙදලා තියෙනවා පෘෂ්ඨවංශීන් කියන කට්ටිය. කවුද මේ කොටස් 5? එක කට්ටියක් තමයි ශීරපායීන්. තව කට්ටියක් තමයි පක්ෂීන්. ඒ වගේම තවත් කාණ්ඩයක් තමයි උරංගයින්. මේ කොඳුයට පෙලක් තියන අය. ඒ වගේම මත්ස්‍යයින්. ඊට තව කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියන්නේ උභයජීවීන්. ගෙම්බාහෙම අයිති වෙන්නේ මේ උභයජීවී ගොඩට. එහෙනම් කොඳුයට පෙලක් තියන අය මේ විදිහට අපිට පුළුවන් කොටස් 5කට වෙන් කරන්න. ශීරපායීන්, පක්ෂීන්, උරංගයින්, මත්ස්‍යයින්, උභයජීවීන් කියලා. දැන් ලබන සතියේ සඳුදානම් කැමරා එක අනිවාර්යෙන් ඕන වෙනවා. එහෙම නැති වුණොත් ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍ර වලට ලකුණු ලැබෙන්නේ නැති වෙයි. අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය ගියද්දි කැමරා එක ඔන් කරලා ඕගොල්ලන්ගේ මූණ දිහාවට එල්ල කරලා තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ප්‍රශ්න පත්‍රයේ කවරෙන් එළියට ගනිද්දී නැවත කවරයට දාලා සීල් කරනකොටත් මේ දෙකම කරන්න වෙන්නේ මම කියන අවස්ථාවේදී කැමරාවට එල්ල කළා. ඒ වගේම මේ කැමරාවට එල්ල කරන අය කවුද, එහෙම නොකර අය කවුරු හරි ඉන්නවද කියන එකත් සටහන් කරගන්නවා. මම විතරක් නෙමෙයි එදාට ඒක නිරීක්ෂණය කරන්න කීප දෙනෙක්ම දාලා තියෙන්නේ. ඉතින් එතකොට වෙන මොනවා හරි කර කර හිටියොත්, ඒ වගේම ලියන අතරේ වෙන පොත් බලන්න ගියොත්, පොත් පෙරලන්න ගියොත්, කතා කරන්න ගියොත් වෙන අයත් එක්ක ඒවා සිද්ධ වුණොත් ලකුණු නැති වෙයි. උපදේශ පත්‍රිකාවක් දීලා ඇති. ඒකේ තියෙන උපදේශ ටික හොඳට කියවන්න, ඒ අනුවම කටයුතු කරන්න ඕන. දැන් මේ පෘෂ්ඨවංශීන්ගේ එක කාණ්ඩයක් විදියට ශීරපායීන් කියලා ලිව්වනේ. මේ කාටද ශීරපායීන් කියන්නේ? ඔයගොල්ලෝ දන්න විදියට. කවුද ශීරපායීන් කියන්නේ? කොහොම ආයේද? රශ්මි. කාටද ශීරපායීන් කියන්නේ? ඇහෙනව මදි දුව? ඇහුන්නේ නැහැ මට කියපු එක. කිරිබි වැඩෙන අය. සාමාන්‍යයෙන් අපි කියනවා කිරිබි වැඩෙන අය කියලා. හොඳයි. අපි සරලව කිරිබි වැඩෙන අය කියලා කිව්වට තව ලක්ෂණ ටිකක් මේගොල්ලන්ගේ තියෙනවා. මූලිකව පැටව් විදියට තමයි බොහෝ විට මේගොල්ලෝ බිහි වෙන්නේ.
කුඩා කාලයේදී කිරිබී වැඩෙනවා. ශරීරයේ රෝම තියෙනවා. ඒ වගේම මේ බාහිර කම්පෙති තියෙනවා. මේ ශිරපායි කියන කට්ටියට. දැන් මේ ලක්ෂණ අනුව තමයි වවුලා හැමත් ශිරපායි වෙන්නේ. වවුලට කම්පෙති තියෙනවා. එයාගෙත් රෝම තියෙනවා මේ පපුව ප්‍රදේශයේ ගත්තොත්. එයා පක්ෂියෙක් නෙමෙයි ශිරපායි සතෙක්. එතන ශිරපායින්ට උදාහරණ කීපයක් ලියන්න තියෙනවා. එතකොට මේ ශිරපායි වලට අයිති වෙන ඔයගොල්ලෝ දන්න කීප දෙනෙක් ලියන්න බලන්න. කවුද ඔයගොල්ලෝ දන්න ශිරපායි? කිරිබී වැඩෙන අයනේ මූලිකවම ශිරපායි කිව්වේ. ඔව් තිසුක කියන්න බලන්න ශිරපායි. Dolphin. ඩොල්ෆින්. හොඳයි. තුලි Lena. ලේනා. Thalmasa. Moa. Pusa. Balla. Vadura. ලිව්වද? දැන් අර කොටුව ඇතුලේ අර උදාහරණ ලියන්න කියපු ඒවා. ඊට පස්සේ බලන්න දැන් පක්ෂීන්ට උදාහරණ ලියන්න තියෙනවනේ. ඒකෙත් උදාහරණ ටිකක් ලියන්න බලන්න. පක්ෂීන්ට උදාහරණ කියන කොටුව ඇතුලේ උදාහරණ කීපයක් ලියන්න බලන්න.
වෙනුක ලියපු එකක් කියන්න බලන්න. ගිරවා ගිරවා. දක්ෂිණ කුස උකුස්සා. විහංසා රාජාලිය රාජාලියා. සෙනොති කියන්න බලන්න උදාහරණයක් පක්ෂියෙකුට. සෙනොති මයිනා අයිනා. හොඳයි. සෙනාරා දෙමයිනා දෙමලිච්ච දෙමලිච්චා. හොඳයි. රශිනි අහකුරුල්ලා කියප එක මට හරියටම ඇහුන්නේ නැහැ. කහ කුරුල්ලා කියලාද කිව්වේ? ඔව් සර් හොඳයි. හරි. එෂාන් පැස්බරා පැස්බරා. හොඳයි. ඉමෙත්මා උඩුවා පිළිහුඩුවා. හොඳයි. විහාරා කොට්ටෝරුව කොට්ටෝරුවා. කුලාන් කැහිබෙල්ලා කැහිවෙල්ලා. හොඳයි. ඒකදේශික පක්ෂියෙක්. රසින්දු රාජලිය රාජාලියා. හරි. දැන් සෑහෙන ප්‍රමාණයක් පක්ෂීන් කිව්වා. දැන් ඔය කියපු අය අතරින් මේ වේ පැස්පරා ගත්තොත් විශේෂතාවයක් තියෙන පක්ෂියෙක්. මොකද්ද විශේෂතාවය? පැස්පරාගේ පියාඹන්න බැරි පක්ෂියෙක්. ඒතර මතක තියාගන්න ඔය ගොඩටම තමයි අයිති වෙන්නේ පෙන්ගුවින්. එයත් පක්ෂියෙක් පියාඹන්න බෑ. කිවි. එයත් පියාඹන්න බැරි පක්ෂියෙක්. එහෙම තව කීප දෙනෙක් ඉන්නවා. එතකොට කපුටා, ගිරවා, රාජාලියා, කුකුලා, පැස්බරා, කිවි මේ අය පක්ෂීන්ට උදාහරණ. දෙමලිච්ච, කහ කුරුල්ලා, කොට්ටෝරුවා, පිළිහුඩුවා ඒගොල්ලොත් අයිති. ඊට පස්සේ බලන්න උරංගයින්ට උදාහරණ ලියන්න තියෙනවානේ. උරංගයෝ කීප දෙනෙක් ලියන්න බලන්න. දන්න උරංගයෝ. සමහර උරංගයන්ට පාද තියෙනවා. සමහර උරංගයන්ට පාද නැහැ. ලියන්නකෝ බලන්න ඉස්සෙල්ලා. ඊපස්සේ බලමු ලියපු ඒවා හරිද වැරදිද කියලා. සාමාන්‍යයෙන් අපි උරංගයෝ කියලා කියන්නේ බඩගා යන සතුන්. සමහර කට්ටිය පාද තිබුණත් බඩගාලා යන්නේ. පාද තිබුණත් බඩගාන උරංගයෝ ඉන්නවා. ඒත් පාද නැති උරංගයොත් පාද ඇති උරංගයොත් කොටස් දෙකක් පරිසරය අපිට හම්බ වෙනවා. විහඳු උරංගය කියන්න බලන්න. විහඳු දුලිත දන්න උරංගය කියන්න බලන්න. සනුල ඇස්බෑවා හොඳයි. කැස්බෑවා. එයා පාද තියෙන උරංගයෙක්. වරද්ද ගන්න එහෙම නයා. උරංගයෙක්. නයා හරි.
සෙනුත්මි පාද තියෙන හරි නැති හරි උරංගේ කියන බලන්න. ලේමාපිලා ලේමාපිලා. හොඳයි. සවනි උරංගේ කියන බලන්න. කිඹුලා කිඹුලා හරි. පාරමි ආපහු කියන්නකෝ දුව. ඌණා. මොවින්දු උරංගේ කියන්න බලන්න. කබරය කබරයා. नेहांसा कियन मैं के वन कल कियन කියන එක ඇහෙන්නේ නැහැ දුවේ. කියන එක නම් පේනවා, කියන එක ඇහෙන්නේ නැහැ. කබර ගෝයා හරි. දැන් මේ ඔය ඉන්නේ එතකොට උරංගයෝ. ඊට පස්සේ තියෙනවා උභය ජීවීන්. උභය ජීවීන් කියන්නේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ මේ බිත්තර දාන්නේ ජලයේ. හැබැයි පරිණත වුණාට පස්සේ ජලයේ ගොඩබිමත් තැන් දෙකේම හොඳින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න මේ උභය ජීවීන්ට ජලය අවශ්‍ය වෙනවා. පරිණත වුණාම ජලයේත් ගොඩබිමත් දෙකම ජීවත් වෙන්න පුළුවන්. උභය ජීවීන් කීප දෙනෙක් කියන්න බලන්න. චහාරා ගෙම්බා ගෙම්බා රශිනී නඩියා කියපු එක පැහැදිලිව ඇහුනේ නැහැ. මැඩියා කියලා කිව්වේ නේද? මැඩියා කියලා කිව්වේ නේද? හරි. තව උභය ජීවීන් දන්න අය ඉන්නවද? හා කියන්න බලන්න. කියන්න. මයික් එක ඔන් කරලා කියන්න. කියන්න. සර් කිඹුලා දැන් කිඹුලා ඉස්සෙල්ලා මේ කිඹුලා? උරගයින් කිව්වා නේද? කිඹුලා උරගයින් කියන කොටත් ලිව්වනේ. එතකොට ඩබල් ඇක්ටින් දාන්න බෑ. උරග කොටේ ලියන්න ඉබ්බා හරිද ඉබ්බා සර් ඉබ්බත් ලිව්වනේ උරගයින්ට. කැස්බෑවත් උරගයින්ට ලිව්වා. ඒගොල්ලෝ පාද තියෙන උරගයෝ. එතකොට මතක තියාගන්න කිඹුලා ඉබ්බා කැස්බෑවා ඒගොල්ලෝ එක්කෙනෙක්වත් උභය ජීවීන් නෙමෙයි උරංගයෝ. ගෙම්බා හරි මැඩියා හරි තව කලාතුරකින් හමු වෙන කීප දෙනෙක් ඉන්නවා උභය ජීවී. කියන බාහන පසඳ නූට්ටා නුට්ටා කියලා සත්වයෙක් ඉන්නවා. නිකන් කටුස්සෙක් වගේ. සහේලි නෑ සිතුලි. පණුගෙම්බා පණුගෙම්බා. පණුගෙම්බා කියලා සතෙක් ඉන්නවා. හරි. දුලිත සලමන්දරා සලමන්දරා. හොඳයි. මෙන්න මේ අය තමයි අපිට මේ උභය ජීවීන් විදියට ගන්න පුළුවන්.
එතකොට මේ ගෙම්බයි මැඩියයි කියන්නේ දෙන්නේ සිංහල වලද නම් සමාන වචන විදිහට ලිව්වට ගෙම්බා මැඩියා දෙන්නේ. ඒකට මේ උභයජීවී කොටට මෙන්න මේ අය කියන්න පුළුවන්. ඒගොල්ලෝ සීමිත ප්‍රමාණයක් මේ ඉන්නේ ඉඳා ගෙම්බා මැඩියා සලමන්දරා නොට්ට කියලා සතෙක් ඉන්නවා. ඒ වගේම පණු ගෙම්බා. එන්න මේගොල්ලෝ උභයජීවී විදියට කියන්න පුළුවන්. ඒතකොට වරද්ද ගන්න එපා. මේ ගොඩක් අයට වර්ධින්න පුළුවන් එකක් අර ඉස්සලා කියුනේ මේ කිඹුලා උභයජීවියෙක් නෙමෙයි උරගයෙක්. කැස්පෑවා උභයජීවියෙක් නෙමෙයි උරගයෙක්. ඉබ්බා උභයජීවියෙක් නෙමෙයි උරගයෙක්. හරි. දැන් ඔතන ඕගොල්ලෝ දැන් ඔය පොතේ සටහන ලියනකොට වැඩක් කරන්න ඕන. අර එහා පැත්තේ පැවරුම කියලා දීලා තියෙන මත්ස්‍යයන්ට උදාහරණයක් ලියලා ඉමුකෝ. ඔයගොල්ලෝ දන්න මත්ස්‍යෝ ඉන්නවද නේද? කන මාළු ඉන්නවා, නොකන මාළු ඉන්නවා, ඇති කරන මාළු ඉන්නවා. කීපයක් මත්ස්‍යෝ. මාළුවෙක් කියන්න බලන්න. goldfish goldfish. හරි. තව මාළුවෙක් කියන්න බාණ්ඩ ඉරෝෂි මත්සෙක්. එළවල්ලා අපෝ කියන්නකෝ. එළවල්ලා එළවල්ලා. හරි. දුලිත හල්මල් දණ්ඩිය අල්වල් දණ්ඩියා. එන්න හොයාගත්තා. තව මත්ස්‍ය වර්ගයට අයිති අය. අපි දැන් කෑමට ගන්න අයත් ඉන්නව නේද? තෝරා, මෝරා, එළවල්ලා, සාලයා, ඊට පස්සේ කුරුල්ලා, හාල් මැස්සා. ඊළඟට ඇති කරන අයත් ඉන්නව නේද? ගෝල්ඩ් ෆිෂ් දැන් කිව්වා. ගප්පි, ඒන්ජල්ස්, ඊළඟට තෙප්පලි, ඊළඟට ඔය මිරිදියේ ඉන්න ලූලා, බුලත් හපයා. බුලත් හපයා කියන්නේ ඒකදේශික මත්ස්‍යයෙක්. බුලත් හපයා. ඒ වගේම මේ මතක තියාගන්න මුහුදු අශ්වයාත් මත්ස්‍ය වර්ගයට තමයි අයිති වෙන්නේ. මුහුදු අශ්වයා. ඒත් උතන ලියලා තියාගන්න. මොකද සමහරට දුන්නොත් එහෙම හිතෙන්න පුළුවන් මේ අශ්වයා කියලා තියෙන හින්දා ශීරපායි කියලා. ඒ මුහුදු අශ්වයා කියන එක්කෙනා මත්ස්‍යෙක්. ඒ වගේම හැබැයි වරද්ද ගන්න එපා. ජෙලිෆිෂ් කියන එක්කෙනා ෆිෂ් කිව්වට ෆිෂ් කෙනෙක් නෙමෙයි. ජෙලිෆිෂ් කොටින්ම පෘෂ්ඨවංශිකයෙකුත් නෙමෙයි. අපෘෂ්ඨවංශීනේ. ඒ නිසා ජෙලිෆිෂ් එහෙම උතන්ට ලියන්න එපා. ෆිෂ් කියලා තිබුණාට එයා ෆිෂ් කෙනෙක් නෙමෙයි. හරි. දැන් ඔය මේ උදාහරණ ලියුවානේ. ඊට පස්සේ පැවරුමක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ දැන් පොතේ කරන එකක්. ඒ කියන්නේ දැන් මේ ටික සටහන ලියලා පැවරුමක් විදියට මේ එක එක වර්ගයට ඕනනම් එතන එක එක වර්ග ලියපු තැන්වලම පුළුවන් මේ එක එක වර්ගයට අදාළ රූප අලවන්න කියලා කියන්නේ. එක එක වර්ගයට අදාළ රූප. ඒ කියන්නේ මත්ස්‍යයන්, උභයජීවීන්, ඔරඟයින්, ක්ෂීරපායින්, පක්ෂීන්. ඒගොල්ලන්ගේ දැන් උදාහරණ ලියපු තැන්වලම ඔයගොල්ලෝ අර පොතේ ලියනකොට ඒවට අදාළ රූප අලවන්න. ඊළඟට ඔය කියපු කාණ්ඩවල විශේෂතා තියෙන සතුන් ඉන්නවා. දැන් අර ක්ෂීරපායින් ගත්තොත් වවුලා ක්ෂීරපායියෙක් හැබැයි පක්ෂියෙක් වගේ පියාඹනවා. ඊළඟට ඩොල්ෆින් සහ තල්මසා මත්ස්‍යයෙක් වගේ ජලයේ ඉන්නවා හැබැයි ක්ෂීරපායි. ඊළඟට ඔය
තාරාහුට ප්ලැටිපස් කියන එක්කෙනා බිත්තර දාන ශීරපායි සතෙක්. සාමාන්‍ය ශීරපායින් බිත්තර දාන්නේ නැහැ. එයා බිත්තර දාන එක්කෙනෙක්. තාරාහුට ප්ලැටිපස් කියන එක්කෙනා. ඊළඟට පැස්පරා පක්ෂියෙක් වුණාට පියාඹන්න බෑ. පෙන්ගුවින්, පැස්පරා, කිවි ඒ වගේ අය. එතන මේ මෙහෙම කරා නම් හරි. ඔය විශේෂතා ඇති සතුන් කියලා තියෙනවනේ. එතන පොඩ්ඩක් මේ තරු දාලා මෙහෙම ලියමුකෝ. එක තරුවක් දාලා ලියන්න. වවුලා පක්ෂියෙකු මෙන් පියෑඹුවද ශීරපායි සතෙකි. පක්ෂියෙකු මෙන් පියෑඹුවද ශීරපායි සතෙකි. ඊළඟට තරුවක් දාලා ලියමු අර විශේෂතා ඇති සතුන් කියන එකේම ඩොල්ෆින්, තල්මසා ජලයේ ජීවත් වුවද මත්ස්‍යයින් නොවේ. ශීරපායින්ය. ඩොල්ෆින්, තල්මසා ජලයේ ජීවත් වුවද මත්ස්‍යයින් නොවේ. ශීරපායින්ය. ඒ වගේම තරුවක් දාලා ලියමු පැස්බරා, කිවි, පෙන්ගුවින්. පැස්බරා, කිවි, පෙන්ගුවින් පියෑඹීමට නොහැකි පක්ෂීන් වේ. පැස්බරා, කිවි, පෙන්ගුවින් පියෑඹීමට නොහැකි පක්ෂීන් වේ. ඊළඟට මේ ශීරපායින් සාමාන්‍යයෙන් බිහි වෙන්නේ පැටව් විදිහට. හැබැයි අර තාරාහුට ප්ලැටිපස් සහ තව එක්කෙනෙක් ඉන්නවා ඇන්ට් ඊටර් කියලා. මෙන්න මේ දෙන්න ශීරපායින් වුණාට බිත්තර දානවා. ඒකත් විශේෂතාවයක් තියෙන සත්තු විදිහට ලියමු. තාරාහුට ප්ලැටිපස් හා ඇන්ට් ඊටර් කූඹි කන්නා. ඇන්ට් ඊටර් ශීරපායින් වුවද බිත්තර දමයි. ඒ යම් යම් විශේෂතා තියෙන අය කීප දෙනෙක්. දැන් ඔය ලියපු ඔක්කොම පෘෂ්ඨවංශීය අයනේ. කොඳුරට පෙලක් තියෙන අය. ඒගොල්ලෝ තමයි කාණ්ඩ පහකට අපි බෙදුවේ. කොඳුරට පෙලක් නැති අයට අපි කිව්වේ අපෘෂ්ඨවංශීන් කියලා.
දැන් කවුද මේ අපෘෂ්ඨ වංශී අය? සාමාන්‍යයෙන් ක්‍රොමිසත්තු ඔක්කොම අපෘෂ්ඨ වංශී. ඒ වගේම ඔය පණු වර්ගයේ අය. ඊළඟට බෙලි වර්ග. බෙලි වර්ග කියන්නේ මේ මුහුදේ ඉන්න විවිධ බෙලි වර්ග. අන්න ඒගොල්ලෝ අපෘෂ්ඨ වංශී. ඊට අමතරව අර ජෙලිෆිෂ් මුහුදු මල වගේ අය. හරි. එතන අපි මෙහෙම ලියමු ඔය අපෘෂ්ඨ වංශීන්ට උදාහරණ කියන එකේ මෙයා ගැන මේ ඔයගොල්ලෝ ඉදිරියේදී තව වඩා හොඳට ඉගෙන ගන්නවා ඉහළ පන්තිවලදී තව මේවා බෙදලා දැනට මූලිකව මේ අපෘෂ්ඨ වංශීන්ට උදාහරණ ලියමු මෙහෙම. ක්‍රොමිසතුන් මේකට ගොඩක් අය අයිති. ඊට අමතරව තව අයිති වෙනවා මේ ඉස්සා, පොකිරිස්සා, ගෝනුස්සා, මකුලුවා, පත්තෑය, හැකරැල්ල, ඒ වගේ අය. ඊට පණු වර්ග. පත්තෑ පණුවා කියලා එක්කෙනෙකුත් තියෙනවා. පත්තෑ නෙමෙයි මේ වෙන එක්කෙනෙක්. පත්තෑ පණුවා. මුහුදු වෙරළේ හම්බ වෙන දෙපියන් බෙල්ලා කාවාටියා. කාවාටියා කියන්නේ පංච දාණ්ඩ එහෙම ගන්නෙ. එයාගේ කටුව තමයි. ගොළු බෙල්ලත් අපෘෂ්ඨ වංශී. ගොළු බෙල්ලා ඒ වගේම හංගොල්ලා පසඟිල්ලා දෙල්ලා බූවල්ලා මුහුදු මල ජෙලිෆිෂ් මේගොල්ලෝ ඔක්කොම කොන්දේට පෙලක් නැති අය. කාණ්ඩ ගොඩක් ඉන්නවා මේ පොදුවේ දීලා තියෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම කොන්දේට පෙලක් නැති අය. අපෘෂ්ඨ වංශීය අය. ඔයගොල්ලෝ පොතේ ලියනකොට වඩා ඉඩ ඇතුව මේ කට්ටි ලියාගන්න. දැනට පැන්සලෙන් හරි සටහන් කරගන්න ඉඩ තියෙන තැනක හරි උතර කොටුවේ ඉඩ මදි නම්.
මේකෙත් දැන් ඔයගොල්ලෝ පොතේ ලිව්වහම ඔය උදාහරණ ලියලා ඒවැ මේ රූප ටිකකුත් අලවලා තියන්න එක එක සත්තුන්ගේ පැවරුමක් විදිහට ඒක දීලා තියෙන්නේ අදාළ රූප අලවන්න කියලා. ඔක්කොම සත්තුන්ගේ ඇලෙවෙ නැති උනාට කමක් නැහැ. කීප දෙනෙක්ගේ හරි අලවලා තියන්න ඔය අපෘෂ්ඨවංශී සත්තුන්ගේ. ඊළඟ කොටසේ තියෙන්නේ මේ ජීවීන් පරිසරයට දක්වන අනුවර්තන කියලා. දැන් මොනවද මේ අනුවර්තන කියන්නේ? අනුවර්තන විදිහට අදහස් කරන්නේ මොනවද? මේ සත්තු පරිසරයේ ජීවත් වෙනකොට ඒ පරිසරයට විවිධ හැඩ ගැසීම් දක්වනවා. පරිසරයේ විදිහට. අන්න ඒ පරිසරයේ විදිහට පරිසරයට දක්වන හැඩ ගැසීම් වලට තමයි අනුවර්තන කියලා කියන්නේ. එතන තියෙනවා අනුවර්තන යනු කියලා. එහෙනම් අනුවර්තන කියන්නේ මොනවද කියලා ලියමු. සතුන් තම ජීවත්වන පරිසරයට දක්වන හැඩ ගැසීම් වේ. ඒවට තමයි අනුවර්තන කියලා කියන්නේ. ජීවත් වෙන පරිසරයට දක්වන හැඩ ගැසීම් වලට. දැන් ඇයි මෙහෙම සත්තු අනුවර්තන දක්වන්නේ? මොකද්ද හේතුව? මොකටද අනුවර්තන දක්වන්නේ? අනුවර්තන දක්වන්න හේතුව තමයි සෙතුලි ගොදුරු සතුන්ගෙන් ආරක්ෂා වීමට. ඔව්. වෙනත් සතුන්ගෙන් එහෙම නැත්නම් ඒගොල්ලන්ව ගොදුරු කරගන්න එන අයගෙන් ආරක්ෂාව සඳහා අනුවර්තන දක්වනවා. ඒක එක හේතුවක්. ඒ වගේම තවත් අය අනුවර්තන දක්වනවා. ඔව් මොනවටද? කල්පනා කරලා බලන්න තව මොනවටද අනුවර්තන දක්වන්නේ හැඩ ගැසීම් දක්වන්නේ? ඔව් රාජිත සතුන්ගෙන් සිදුවන කරදර වලින් බේරෙන්න. රාජිත කියන එක ඇහෙන්නේ නැහැ මට. නදුල තමන් ගොදුරු අල්ලගන්න. හරි ගොදුරු අල්ලගන්න එක හරි. ඒක කිව්වා දැන්. වෙන මොනවටද? ඔව් එකක් ආරක්ෂාව, තව එකක් තමයි මේ ගොදුරු අල්ලා ගැනීමට. එතන මේ සතුන් අනුවර්තන දක්වන්නේ කුමක් සඳහාද කියලා තියෙනවනේ. එහෙනම් එකක් තමයි ආරක්ෂාව සලසා ගැනීමට. ඒ වගේම ආහාර ලබා ගැනීම නැත්නම් ගොදුරු අල්ලා ගැනීමට. ඊට මේ වාසස්ථාන සපය ගන්නත් අනුවර්තන හැඩ ගැසීම් දක්වනවා. වාසස්ථාන සපයා ගැනීමට. මේ වගේ අවශ්‍යතාවයන් සඳහා ඒවා සපුර ගන්න තමයි මේ අනුවර්තන දක්වන්නේ. ආරක්ෂාව, ආහාර, වාසස්ථාන වගේ ඒ අවශ්‍යතා සපුරා ගැනීමට තමයි අනුවර්තනයන් දක්වන්නේ. හරි. එතන ඊට පස්සේ තියෙනවා පොඩි ක්‍රියාකාරකමක් විස්තර කරලා. චුට්ටක් ඔක ඉස්සලා කියවන්න බලන්න. කියවගෙන යන්නකෝ. මේ පැවැත්මට සත්තුන්ගේ වර්ණය කොහොමද උපකාරී වෙන්නේ කියන එක තේරුම් ගන්න
පොඩි ක්‍රියාකාරකමක් තියෙන්නේ. ක්‍රියාකාරකම කියවගෙන යන්නකො ඉස්සෙල්ලා. හරිද දැන්? කියවුවද? දැන් මේ ක්‍රියාකාරකම දක්වලා තියෙන්නේ සතුන්ගේ පැවැත්මට වර්ණය උදව් වෙන ආකාරය පැහැදිලි කරගන්න. එතකොට මේකේ අවශ්‍ය ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයේ ඉරටු කැබලි 100ක් විතර ඕනෙලු. ඊට පස්සේ මේ එක එක වර්ණයෙන් 25 වගේ ගානේ පාට කර ගන්නවා. වර්ණ කරන ලද ඉරටු පාට කරලා තියෙන්නේ රතු, කොළ, සුදු, දුඹුරු වගේ වර්ණ වලින්. මේවා මේ තනකොළ පිට්ටනියක විසිරුවා හරිනවලු. ඊට පස්සේ කියනවා ළමයි 4 දෙනෙකුට එක වෙලාවෙම මේ ඉරටු කෑලි ඇහිඳින්න කියලා. ඒකට ඒක අහන ප්‍රශ්නයක්. පළමුව ඇහිඳීම අවසන් කළේ කුමන වර්ණයේ ඉරටු කැබලිද කියලා. දැන් මේක අහන්නම් කරලා බලන්න ඕන. තනකොළ පිට්ටනියක රතු පාට, කොළ පාට, සුදු පාට, දුඹුරු පාට ඉරටු ඉසිකල්ලා ඇහිඳිනකොට ඉස්සෙල්ලම ඇහිඳලා ඉවර වෙන්නේ මොන වර්ණයේ ඉරටුද කියලා අහන්නේ. මං අහනවා මේ අන්තිමට ඇහිඳලා අවසන් වෙන්නේ මොන පාට ඉරටුද? අන්තිමට ඇහිඳින්න වෙන්නේ ඇහිඳිනව ඇත්තේ ලක්විඳු කොළ පාට සර්. ඔව් හරි. කොළ පාට තමයි අන්තිමට එතන ඇහිඳෙන්නේ. ඇයි ඒකට හේතුව? ඇයි මේ කොළ පාට ඒවා අන්තිමට ඇහිඳෙන්න හේතුව? මොකක් කියලාද හිතෙන්නේ? පාරමී තනකොළ පිට්ටනියේ කොළ පාට නිසා දානයේ වේවට අනුවර්තනය තියෙන හින්දා ඒක හොයාගන්න අමාරුයි. ඔව් තනකොළ පිට්ටනියේ දැන් කොළ පාට වර්ණයක් තමයි අපිට පසුබිමේ දැන් තියෙන්නේ. එතකොට ඒ කොළ පාට අතර කොළ පාට ඉරටු තියෙනකොට අපිට පැහැදිලිව ඒවා අඳුර ගන්න අමාරුයි. ඒ නිසා කොළ පාට බොහෝ විට අන්තිමට තමයි හොය ඇහිඳින්න වෙන්නේ. මෙන්න මේ විදිහටම නිකන් හිතන්න කොළ පාට තනකොළ පිට්ටනියක තනකොළ පෙත්තෙක් ඉන්නකොට එයාවත් අඳුර ගන්න බෑ. ඒ අර පසුබිමේ වර්ණය නිසා.
ඒකට සමාන ගැළපෙන දේහ වර්ණයක් තිබුණොත් අඳුර ගන්න බෑ. එතකොට යාව වෙන අයට ගොදුරු වීම අඩු වෙනවා. මෙන්න මේක තමයි අර අනුවර්තනයේ වාසි. දැන් මේ පරිසරයට ගැළපෙන විදිහට ශරීරයේ දේහේ පාට ගැළපීලා තියෙන අනුවර්තන වෙලා තියෙන සත්තු ඕගොල්ලෝ දන්න අය කවුද ඉන්නේ? දැන් අර ඉස්සලා ක්‍රියාකාරකමේ මේ දුඹුරු පාට පස් තියෙන බිමක මේ ඉරටු දැම්මොත් එහෙම එතකොට අන්තිමට ඇහිඳෙන්නේ දුඹුරු වර්ණ තියෙන ඒවා. හරි මම ඇහුවේ අර ශරීර වර්ණය පරිසරයට ගැළපෙන විදිහට අනුවර්තන වෙලා තියෙන ඔයගොල්ලෝ දන්න සත්තු කවුද ඉන්නේ? බවින්දු පේරකොළය. පේරකොළයා කියන සත්වයා කොළ පාටයි ශාක පත්‍රයක හැඩය තියෙන එක්කෙනෙක්. චහාරා තනකොළ පෙත්තා. තනකොළ පෙත්තා කොළ පාට නිසා තනකොළ අතර ඉන්නකොට අඳුර ගන්න අමාරුයි. සෙනාරා බෝධිලිම. බෝධිලිමා. එයාගේ තර දුමුරු පාට කොළ පාට විදිහට ශරීර වර්ණය වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. දිනිති ඇහැටුල්ලා. ඇහැටුල්ලා දයි කොළ පාට වර්ණයක් එයාගෙත් තියෙනවා. තව කවුද එහෙම අය ඉන්නේ? ආදිත කොළ පාට දලපු. කොළ පාට දලඹුවෝ හොඳයි. ඔව් ඒගොල්ලොත් ඔය ශාක පත්‍ර අතර එහෙම ඉන්නකොට අඳුර ගන්න අමාරුයි. සමුදිත පලාපොළග. පලාපොළඟ. කවිෂ්කා කවිෂ්කා කියනවා නමුත් ඇහෙන්නේ නැහැ මට හරියට. කියන්න බලන්න ආයි. යහන්ස ගැඩඩිය ඔව් ගැරන්ඩියාගේ තර කහ පාට වර්ණය දූවිලි දුඹුරු පාට පොළවේ ඉන්නකොට අඳුරන්න අමාරුයි. කුලාන් වැලි පොළග. වැලි පොළඟ. ඔව් වැලි අතර ඉන්නකොට විශේෂයෙන්ම ඔය මේ කාන්තාරවල එහෙමනම් ගොඩක්ම අඳුර ගන්න අමාරුකමක් තියෙනවා. ලචාන් කොළය පෙර කොළයා නේද කිව්වේ? නැස. කොළය අද කිව්වේ. කොළයා කියලා තමයි මට ඇහෙන්නේ. කොළයා කියන්නේ පෙර කොළයා කියන එකමද නැත්නම් ඒ වගේ වෙන සතෙක් ගැනද කියන්නේ? හරි. ඔතන අපි කීපයක් ඉස්සලා ලියලා ඉමු. දැන් ඔයගොල්ලෝ කියපේවා තියෙනවනේ. පරිසරයට ගැළපෙන ලෙස දේහ වර්ණය අනුවර්තනය වී ඇති සතුන්. එතන තරු දාලා කීපයක් ලියමුකෝ. ඒක ලියමු. පේරකොළයා ශාක පත්‍රවල වර්ණය සහ හැඩය දරයි. පේරකොළයා ශාක පත්‍රවල වර්ණය සහ හැඩය දරයි. ඊළඟට තරුවක් දාලා ලියමු. ඇහැටුල්ලා දලඹුවා
එකම වාක්‍යයක් විදිහට ලියන්න. ඇහැට උල්ලා දලඹුවා තනකොළ පෙත්තා කොළ පාට වීම. ඇහැට උල්ලා දලඹුවා තනකොළ පෙත්තා කොළ පාට වීම. ඊළඟට සමනල්ලු මල් අතර ඉන්නකොට අර විචිත්‍ර වර්ණ නිසා අඳුර ගන්න බැරුව යනවා. තුන්වෙනි තරුව දාලා ලියමු. විචිත්‍ර පියාපත් නිසා මල් අතර සිටින විට සමනලයා හඳුනා ගැනීමට අපහසුය. විචිත්‍ර වර්ණ නිසා මල් අතර සිටින විට සමනලයා හඳුනා ගැනීමට අපහසුය. ඒ වගේම දැන් දිවියගේ ශරීරයේ දුඹුරු පාට සහ කළු පාට පුල්ලි සහිතව තියෙන නිසා දූවිලි සහිත වියලි වනාන්තරවලදී අනිත් අයට යාව අඳුරගන්න බෑ. ඒ නිසා එයාට පුළුවන් මේ ගොදුරකට නොපෙනී ගොදුර වෙත ලං වෙන්න. ඔව් මම හිතන්නේ අච්චුපතේ ඒකේ රූපයකුත් තියෙනවා මේ සිතුලි පෙන්නනවා. අඳුරගන්න අමාරුයි එකපාරට බැලුවාම අර දිවියෙක් ඉන්නවා කියලා හොඳට බැලුවාම තමයි පේන්නේ. ඒකත් ලියන්න පුළුවන් මේ ඊළඟ එක විදියට තරුවක් දාලා දුඹුරු පාට ස්වභාවය නිසා දිවියා වියලි වනාන්තරවලදී හඳුනා ගැනීමට අපහසුය. එතකොට දැන් විවිධ සත්තු මේ වේශාන්තරය කියලා මේ අපි හඳුන්වනවා. ඔය පරිසරයේ වර්ණයත් එක්ක තමාගේ ශරීර වර්ණය ගැලපීම. ඒ කියන්නේ ශරීර වර්ණය පරිසරයේ වර්ණයත් එක්ක ගැලපීම හින්දා සත්වයන් පහසුවෙන් වෙන්කර අඳුරගන්න බැරි වෙනවා නම් පරිසරයෙන් වෙන් කරලා අඳුරගන්න බැරි වෙනවා නම් ඒකට කියනවා වේශාන්තරය කියලා. ඊට පස්සේ 6 වෙනි පිටුවේ තියෙන්නේ වේශාන්තරය කියලා. විභාගවලදීත් අහන්න පුළුවන් වේශාන්තරය යනු කුමක්ද කියලා. එතන මේ වේශාන්තරය කියන්නේ මේ වෙස් ගැනීම කියන අදහස. එතන මේ පරිසරයේ පාට වගේ වෙස් අරගෙන තියෙන්නේ. එතකොට පරිසරයෙන් වෙන් කරලා අඳුර ගන්න බැරුව යනවා. වේශාන්තරය කියන එකේ අර කොටුව ඇතුලේ වෙන පාටකින් ලියන්න සත්වයින්ගේ ශරීර වර්ණය
පරිසරයේ වර්ණය සමග ගැළපීම නිසා සත්වයින් පහසුවෙන් පරිසරයෙන් වෙන්කර ගැනීමට අපහසු වීම වේශාන්තරය නම් වේ. දැන් මෙන්න මේ වේශාන්තරය නිසා ඒ සත්තුන්ට ලැබිලා තියෙන වාසි කීපයක් අපිට අඳුර ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කිව්වා ඉස්සෙල්ලත් එකක් තමයි දැන් සමහර සත්තුන්ට පහසුවෙන් ගොදුරු අල්ල ගන්න පුළුවන්. දැන් දිවියට එයාව අනිත් අයට අඳුර ගන්න බැරි හින්දා අනිත් අයට නොදැනෙන විදියට ළඟට යන්න කිට්ටු වෙන්න පුළුවන්. නිසා එයාට ගොදුරු අල්ල ගන්න පහසු වෙනවා. ඒ වගේම තව කට්ටියකට ඒගොල්ලන්ව ගොදුරු කරගන්න එන අයගෙන් බේරෙන්න පුළුවන් වෙනවා. දැන් ඔය සමනලුන්ට තනකොළ පෙත්තා ඒගොල්ලන්ව අල්ලගන්න වෙන සත්තු ආපුහාම එයාට අඳුරගන්න බෑ පරිසරයෙන් වෙන් කළා මේ සමනලයා තනකොළ පෙත්තා වගේ සත්තුන්ව පේරකොළයා වගේ අයව. යම් සතෙක් ගොදුරු කරගන්න එන සත්තුන්ට කියන්නේ විලෝපිකයෝ කියලා. විලෝපීයන් කියලාත් කියනවා, විලෝපිකයන් කියලාත් කියනවා. මේ විලෝපික සත්තුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙනවා වේශාන්තරය නිසා. ඊට අමතරව පරිසරයේ සිද්ධ වෙන යම් යම් වෙනස් වීම් අනුව පරිසරයේ නොනැසී දිගටම පවතින්නත් සමහර සතුන්ගේ තියෙන වර්ණ උදව් වෙච්ච අවස්ථා අපිට හම්බ වෙනවා පරිසරයේදී. ඔතන දැන් වේශාන්තරය නිසා සතුන්ට ඇතිවන වාසි කියලා තියෙනවනේ. එකක් එතන ලියමු. එක සමහර සතුන්ට ගොදුරු අල්ලා ගැනීමට පහසු වීම සමහර සතුන්ට ගොදුරු අල්ලා ගැනීමට පහසු වීම. ඊළඟට දැන් ඔය කියපු ක්‍රමයට උදව්වක් ලැබෙනවා අර දිවියට. ඊළඟට දෙවෙනි එක විදියට ලියමු. සමහර සතුන්ට
විලෝපික සතුන්ගෙන් ආරක්ෂා වීමට හැකිවීම. විලෝපික සතුන්ගෙන් ආරක්ෂා වීමට හැකිවීම. සමහර සතුන්ට විලෝපික සතුන්ගෙන් ආරක්ෂා වීමට හැකිවීම. ඔයිට අමතරව දැන් මේ සමහර අවස්ථා තියෙනවා පරිසරය විටින් විට වෙනස් වෙනවා. මේකට මම උදාහරණයක් කියන්නම්. මේ ඇත්ත අතීත සිදුවීමක් මේ විභාග වලදී සමහර විට ඒ සම්බන්ධයෙන් අහන්න පුළුවන් නිසා මේ එංගලන්තේ මැන්චෙස්ටර් නුවර හිටපු මේ ප්‍රධාන සලබ වර්ගයක් තමයි බිස්ටන් බෙටුලේරියා කියන සලබයෝ. සමනලයෝ නෙමේ සලබයෝ. දැන් මේ සලබයන්ගේ හිටියා ප්‍රභේද දෙකක්. එක කට්ටියක් තද පාට පියාපත් තියෙන්නේ. අනික් කට්ටියට තියෙන ලා පාට පියාපත්. දැන් මේ දෙගොල්ලෝ මුල් කාලේ 1940 ගණන් වල තර මේ එච්චර ලෝකේ කර්මාන්ත ශාලා නැති කාලේ පරිසරේ වැඩිපුර ඉඳලා තියෙන්නේ ලා පාට පියාපත් තියෙන සලබයෝ. හැබැයි ඔය කාර්මීකරණය සිද්ධ වෙලා කර්මාන්ත බිහි වෙලා ටිකක් කල් යනකොට 1960 ගණන් විතර වෙනකොට පෙනිලා ගිහින් තියෙනවා පරිසරය ඇතුලේ ඉන්න අර ලා පාට සලබයෝ සීඝ්‍රයෙන් අඩු වීගෙන යනවා. හැබැයි තද පාට සලබයෝ වැඩි වෙනවා කියලා. දැන් මෙන්න මේ සිදුවීම විද්‍යාත්මකව සලකා බලනකොට පේන දෙයක් තමයි මුල් කාලෙදී අර ලා පාට සලබයෝ වැඩිපුර ඉන්න හේතුව ඒ කාලේ ගස්වල කඳන් මතු පිටවල් තාප්ප ඔය විවිධ පෘෂ්ඨ බොහෝ විට මේ සුදු පාටට හුරු ලා පාට ස්වභාවයක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට ලා පාට පසුබිමක අර ලා පාට පියාපත් තියෙන සලබයක් වැවුවාම හොයාගන්න බෑ ඒගොල්ලන්ව ගොදුරු කරගන්න එන විලෝපික පක්ෂීන්ට. හැබැයි ලා පාට පසුබිමක ගහක කඳක් වෙන්න පුළුවන්, තාප්පයක් වෙන්න පුළුවන්. අර තද පාට පියාපත් තියෙන සලබයක් වැවුවාම කැපිලා පේනවා. ඒගොල්ලන්ව අර කුරුල්ලෝ අල්ල ගන්නවා ඉක්මනින්ම. ඒ නිසා මුල් කාලේ ඔය කුරුල්ලන්ට වැඩියෙන් ගොදුරු වෙලා තියෙන්නේ තද පාට පියාපත් තියෙන සලබයෝ. අඩුවෙන් තමයි ලා පාට පියාපත් තියෙන සලබයෝ කුරුල්ලන්ට ගොදුරු වෙලා තියෙන්නේ. හැබැයි කාර්මීකරණය නාට පස්සේ ලෝකේ කර්මාන්ත බිහි වුණාට පස්සේ අධික විදිහට ඔය දුම් පිට වෙන්න පටන් ගත්තා. අධික විදිහට දුම් පිට වෙන්න පටන් ගත්තා.
දරුවනේ මේ සිග්නල් වල ගැටලුවක් නිසා සම්බන්ධ වෙන්න අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා මේ අදට දැන් මම මේ ටික කරලා නවත්තන්නම්. හැබැයි ඔයගොල්ලන්ට දැන් අමතර පන්තියක් තියෙනවා සිකුරාදා 4ට. ඒ නිසා සිකුරාදා 4ට අමතර පන්තියක් තියෙනවා. ඒ වගේම අද පාඩම ඔයගොල්ලන්ට බදාදා වෙනකොට මම ගෲප් එකට දානවා ඉරිදා වෙනකන් තියන්නේ නැතුව. එතකොට ටියුට් එක ගත්තේ නැති අය ඉන්නවා නම් ඒ කොටස සම්පූර්ණ කරගන්න සිකුරාදා වෙන්න කලින් සිකුරාදාට මේ පාඩමේ ඉතුරු ටික මම කරනවා. එතකොට සිකුරාදාට ඔයගොල්ලන්ට මේ පාඩම ඉවර වෙනවා. සඳුදාට වාර පරීක්ෂණ ටෙස්ට් එක තියෙනවා. ඒකට පාඩම් කරගන්න ඒ වගේම ප්‍රශ්න පත්‍රය ටියුට් එකයි අරගන්න. අද කරපු ටික දැන් හඳින් බලන්න නෝට් එක ලියලා තියාගන්න දැන් සිකුරාදා වෙනකොට. සටහන් පොතේ ලියලා තියාගන්න මෙතෙන්ට නිකන් මේ අන්තිමට විස්තර කරමින් හිටපු මම අනිත් දවසේ විස්තර කරන්නම් ওই සලබයින්ගේ කතාව. එතකොට මම කිව්වේ සවුන්ද වෙනකොට ඔයගොල්ලන්ට සූදානම් කරගන්න ඕන කැමරා එක ඒ වගේම පාඩම් ටික පාඩම් කරලා තියාගන්න ඕන. මේ පාඩමක් තියෙනවා ප්‍රශ්න පත්‍රේ. ටියුට් එක ගන්නකොට මෙන්න මේ විදිහේ කවරයක් හම්බ වෙයි. ඒකේ තමයි ප්‍රශ්න පත්‍රය තියෙන්නේ. මේක මොකක්වත් කරන්න එපා. ලබන සඳුදා ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා මම උපදෙස් දුන්නට පස්සේ තමයි ඔගේ කරන සියලු දේවල් කරන්නේ. කවරේ අරින්න, ඉරන්න මොනවත් කරන්න යන්න එපා. ඒවා ඉරලා, ඇරලා තිබ්බොත් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයට ලකුණු නැති වෙයි. හරි. අදට එහෙමනම් අපි මේ ටික කරලා ඉවර කරමු. හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්. ආයුබෝවන් සර්. Thank you, sir.